Have a nice day, dear. Welcome to our grade 5 path English method. I'm Kitsuri Visan Perma. This is our 20th lesson that comes to you on a theme of health hour. By this lesson, I hope to discuss 10 very powerful sentences which cover the entire part that we have already discussed. So if you're one who is watching first time, I mean from this video itself, I loudly request you to start your watching from the first one. Links to watch all the previous videos are available in the below description. සුබ දවසක් වේවා. මම කිට්සිරි විසන් පෙරම. අපි මේ ඉන්නේ හෙල්දරව් කියන තේමාව යටතේ කියන 20 වෙනි පාඩම. මේ පාඩමෙන් මම මේ දක්වා කතා කරපු සියලුම පාඩම් ආවරණ වෙන්න වාක්‍ය 10ක් ලියනවා. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙවි භාෂාවේ තියෙන ගොඩාක් ගැටලු निराකරණය කරගන්න. ඔබ මේ වීඩියෝ එකෙන් බලන කෙනෙක් නම් ඔබට මේක පැටලෙන් තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ආදරෙන් ඉල්ලා සිටිනවා මුල වීඩියෝ එකේ සිට බලන්න. ඒ කියන්නේ හෙල්දරව්ව එක වීඩියෝ එකේ සිට බලන්න. අවශ්‍ය ඔක්කොම ලින්ක්ස් තියෙනවා මේ වීඩියෝ එකේ යටින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. හොඳයි. අපි එහෙනම් අපේ පාඩම මෙතන සිට පටන් ගමු. ක්‍රමානුකූලව මගේ ලෙසන්ස් බලන් එන අය දන්නවා මහසાગරයක් වගේ තිබුණු ඉංග්‍රීසි භාෂාව වාක්‍යයන් හැදෙන විදිහට පද අමුණලා කොටස් පහකට පෙළ ගහලා තියෙනවා. ඒ කොටස් පහ ඔබට මතකයි. පළවෙනි මාවත තමයි ඔබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න මාවත. ඒක පැසිව් වොයිස්. දෙවෙනි එක සබ්ජෙක්ට් එකෙන් පටන් ගන්න මාවත. ඒක ඇක්ටිව් වොයිස්. තුන්වෙනි එක am is සමාවත. හතරවෙනි එක has have මාවත. පස්වෙනි එක there is there මාවත. එතකොට මේ 4 සහ 5 කියන මාවත් වල කොටස් 16 බැගින් තියෙනවා. මේ තුන්වෙනි මාවතේ කොටස් 35ක් තියෙනවා. හතරවෙනි මාවතේ කොටස් 45ක් තියෙනවා. මේ පස්වෙනි මාවතේ කොටස් 30ක් තියෙනවා. මේ මාවත් පහේම කොටස් 3 තමයි ඔබට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ. දැන් අපිට පුළුවන් මුළු සිංහල භාෂාවම මේ මාවත් පහට දාන්න. ඒ ක්‍රියාවලියේදී අපි ඉස්සරලාම අල්ලගන්නේ සිංහල ක්‍රියාවෙන්. අපිට හම්බ වෙනවා සිංහල ක්‍රියා වර්ග දෙකක්. යමක් කරනවා හැඟෙන ඇක්ෂන්, යමක් කරනවා හැඟෙන නන් ඇක්ෂන් කියලා. යමක් කරනවා හැඟෙනවා නම් අපි එන්නේ එක දෙක පැත්තට. ඒ කියන්නේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් පැත්තට. එක දෙක වෙන් කරගන්න ඕනේ. ඒක වෙන් කරගන්නේ කර්තෘ ඉන්නවාද නැද්ද කියලා බලලා. කර්තෘ කියන්නේ ක්‍රියාව කරන කෙනා. ඉන්නවාද නැද්ද කියලා බලනකොට කර්තෘ නැහැ කියලා උත්තරයක් ආවොත් ඒ කියන්නේ පළවෙනි මාවතට. ඒ කියන්නේ ඒක පැසිව් වොයිස් වාක්‍යයක්. කර්තෘ ඉන්නවා නම් අපි බලනවා කර්තෘත් එක විසින් තියනවද විසින් නැද්ද කියලා. විසින් තිබුණොත් ඒකත් යනවා පළවෙනි මාවත. ඒ කියන්නේ කර්තෘට විසින් තියෙන වාක්‍යෙත් පැසිව් වොයිස්. කර්තෘ ඉන්නවා නම් විසින් නොමැතිව එවැනි වාක්‍ය වෙනවා දෙවෙනි මාවතට. ඒවා තමයි ඇක්ටිව් වොයිස් කියලා සාකච්ඡා කරන්නේ. ඒ විදිහට අපිට පුළුවන් මුළු සිංහල භාෂාවේ භාගයක් පළවෙනි මාවතට හා දෙවෙනි මාවතට වෙන් කරගන්න. ඉතිරි භාගයේ ඒ කියන්නේ නන් ඇක්ෂන් භාගයේ එන්නේ 3 4 5 පැත්තට. ඒ කියන්නේ am is ක්‍රමයට, has have ක්‍රමයට, there is there ක්‍රමයට තමයි එවැනි වාක්‍ය ඉංග්‍රීසියෙන් හදන්නේ. නන් ඇක්ෂන් පැත්තට එනකොට ඔබ දන්නවා අපිට එහි අහුවෙන්නේ සිංහල ක්‍රියා වර්ග 3යි. ඒක තමයි වේ කියන ක්‍රියාව, ඉන්නවා කියන ක්‍රියාව සහ තියෙනවා කියන ක්‍රියාව. වේ කියන ක්‍රියාව තිබුණොත් එවැනි සිංහල ක්‍රියා සහිත සිංහල වාක්‍ය ඉංග්‍රීසියෙන් හැදෙන්නේ am is කියන තුන්වෙනි මාවතේ පමණයි. ඉන්නවා තියෙනවා කියන ක්‍රියාව තිබුණොත් එවැනි වාක්‍ය හැදෙන්නේ ක්‍රම 3කින් එකකට. අපි මේවා දීර්ඝ වශයෙන් දැන්ට සාකච්ඡා කරලා තියෙනවා. මොකද ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියාවට ඉංග්‍රීසි ක්‍රියා 3ක් තියෙනවා. අපි වෙන් කර ගන්න ඕනේ එවැනි වාක්‍ය හැදෙන්නේ තුන්වෙනි මාවතේද, හතරවෙනි මාවතේද, පස්වෙනි මාවතේද කියලා වෙන් කර ගන්න ඕනේ. වෙන් කරගත්තේ අපි මේ ඉන්නවා කියන කෙනාට නැත්තම් සතාට තියෙනවා කියන දෙයට සම්බන්ධය බැලුවා.
එහිදී ඉන්නවා තියෙනවා කියන කෙනා හෝ සතා තව කෙනෙකුට හෝ තව දෙයකට අයිතිය ප්‍රකාශ වෙනවා නම් එවැනි වාක්‍ය හැදෙන්නේ has have කියන හතරවෙනි මාවතේ. අයිතිය ප්‍රකාශ වෙන්නේ නැත්නම් අපි බලන්නේ ඒ ඉන්නවා කියන කෙනා ගැන හෝ තියනවා කියන දේ ගැන කලින් දන්නවාද කලින් දන්නේ නැද්ද කියලා. කලින් දන්නවා නම් අපි වෙනි වාක්‍ය හදන්නේ ඈමීසා කියන තුන්වෙනි මාවතේ. කලින් දන්නෙත් නැතුව අයිතිය ප්‍රකාශ වෙන්නෙත් නැතුව නැත්තම් එවැනි වාක්‍ය හැදෙන්නේ there is there are කියන පස්වෙනි ක්‍රමයට. මේ ඉන්නවා තියෙනවා කියන සිංහල ක්‍රියා සහිත වාක්‍ය මේ මාවත් තුන අතර වෙන් කර ගැනීම පිළිබඳව බොහොම පුළුල්ව පැහැදිලි කළා හෙළිදරව්ව 9 කියන පාඩමේ. අන්නේ පාඩම් බලන්න ඒතර ඔබට හොඳට පැහැදිලි වෙනවා. රයිට්. අපි එහෙනම් ඔය Q කොටසට අදාළ වාක්‍ය ලියන්න යන්නේ. හොඳින් අහන්නකෝ. අද මම සාකච්ඡා කරන වාක්‍ය 10ක්. සම්පූර්ණයෙන්ම. මේ තමයි වාක්‍ය 10. මම මේ වාක්‍ය 10 ඒ අදාළ තැන්වලදී පැහැදිලි කරලා ලියන්නම්. රයිට්. අපි එහෙනම් එහාට යමු. හරි. පළවෙනි වාක්‍යය. වැඩසටහන අද වන විට දින දෙකක් නගරශාලාවේ පවත්වලා තියෙනවා. වාක්‍යය තමයි වැඩසටහන අද වන විට දින දෙකක් නගරශාලාවේ පවත්වලා තියෙනවා. මේකේ ක්‍රියාපදය තමයි නගරශාලාවේ තිබිලා තියෙනවා. වැඩසටහන අද වන විට දින දෙකක් නගරශාලාවේ තිබිලා තියෙනවා. ක්‍රියාපදය තිබිලා තියෙනවා. මේක කැඩෙන්නේ තියෙනවා කියන ක්‍රියාවෙන්. ඒ නිසා බලන්න ඕනේ මේක තුනෙන් එකකට යන්නේ. තිබිලා තියෙනවා කියන වැඩසටහන. ඒ වැඩසටහන අයිතිය ප්‍රකාශ වෙන්නේ මේ වාක්‍ය has have ක්‍රමයට හැදෙන්නේ මේකේ තියෙන වැඩසටහන කියලා. ඒ නිසා මේක එන්නේ තුන්වෙනි මාවතට. වැඩසටහනක් අද වන විට තිබිලා වැඩසටහනක් කිව්වනම් මේක එන්නේ පස්වෙනි මාවතට. එතකොට මේක තුන්වෙනි මාවතට හරි. ඈමී සමාවතට හරි. මොකද්ද මේකේ සිංහල ක්‍රියාව? සිංහල ක්‍රියාව තිබිලා තියෙනවා මේ තියෙන්නේ. තියෙනවා නෙමෙයි, තිබුණා නෙමෙයි, තියෙන්නේ තිබිලා මෙන්න තිබිලා තියෙනවා. මෙතන තියෙන්නේ. එතකොට මේ වාක්‍යය හැදෙන්නේ main noun has have been others කියන පිළිවෙලට. ඔය තමයි පිළිවෙල. මේ තියෙන්නේ main noun has have been others කියන පිළිවෙල. මේ තියෙන්නේ ඔබට මේ පේන්නේ තුන්වෙනි මාවත. තුන්වෙනි මාවතේ කොටස් 6ක් පේනවා. main noun එක වැඩසටහන. අපි වැඩසටහන කියලා කියන්නේ the program. එයා ඒක වචන නිසා අපි ගන්නවා has been. The program has been. නගරශාලාවේ. නගරශාලාවට කියන්නේ town hall. නගරශාලාවේ කියන්නේ at the town hall. එතකොට the program has been at the town hall දින දෙකක්. අපි දින දෙක කියන්නේ 2 days. දින දෙකක් තිස්සේ ගන්න for 2 days. එතකොට the program has been at the town hall for 2 days. අද වන විට කියන්නේ අද කියන්නේ today වන විට ගන්න by කියන එකෙන්. මෙන්න සම්පූර්ණ වාක්‍යය. මම by today මුලට ගත්තා. අද වන විට by today the program has been at the town hall for 2 days. මේ වාක්‍යය හැදුනේ තුන්වෙනි මාවතේ. Right. Let's move to second one. Okay. පොලිසිය විසින් අපරාධකරුවන්ව ලුහු බඳමින් සිටියා. මේකේ ක්‍රියාපදේ ලුහු බඳමින් සිටියා. අපි ක්‍රියාවෙන් අල්ලගන්නේ මේක ඇක්ෂන් ක්‍රියාවක්. කතෘ පොලිසිය විසින් තියෙනවා. ඒ නිසා මේක පැසිව් වොයිස් වාක්‍යයක්. මේ තියෙන පළවෙනි මාවත. ඔබට මේ පළවෙනි මාවතේ තමයි මේ කොටස් 6ක් පල්ලෙහාට පේන්නේ. දැන් ක්‍රියාව ආදේශ කරන්න. ලුහු බඳිනවා, ලුහු බැඳා, ලුහු බඳීවි, ලුහු බඳමින් ඉන්නවා, ලුහු බඳමින් සිටියා. දැන් මෙන්න මේක තමයි වාක්‍ය හැදෙන පිළිවෙල. මේ එතකොට මේ සිංහල වාක්‍ය ඉංග්‍රීසියෙන් හැදෙන්නේ object was for been past participle කියන පිළිවෙලට. ඕක තමයි පිළිවෙල අපි කතා කරන ලියන. පටන් ගන්න object එකෙන්. මොකක්ද object එක? මේක object එක අපරාධකරුවන්. අපි කියන්නේ criminals. It's plural. So we take were. Criminals were been. ලුහු බඳිනවට මම ගත්තේ chase කියලා.
එක chased කරනවා. Criminals were being chased. පොලිසිය විසින් ගන්නේ by the police. How can we say? Criminals were being chased by the police. අපි අපරාධකරුවන් කවුද කියලා කලින් දන්නවා නම් the criminals කියන්න පුළුවන්. Criminals were being chased by the police. Okay, let's move to our third sentence. හොරාගේ අතේ පිහියක් තිබුණා. දැන් මේකේ ක්‍රියාව තිබුණා. තිබුණා කියන ක්‍රියාව කැඩෙන්නේ තියනවා කියන ක්‍රියාවෙන්. ඒ නිසා මේ වාක්‍ය හැදෙන්නේ තුන් විදිහකින් එක විදිහකට. ඒක ලියා ගන්න ඕනේ. තිබුණා කියන්නේ පිහියක්. ඒ පිහිය අයිතිය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ වාක්‍ය has have ක්‍රමයට හැදෙන්නේ නැහැ. හොරාගත්තේ පිහියක් කියන්නේ පිහියක් තිබුණා. පිහියක් තිබුණා කියන්නේ පිහිය ගැන කලින් දන්නේ නැහැ. හොරාගත්තේ පිහිය තිබුණා කිව්වනම් හැදෙන්නේ ඈමීසා ක්‍රමයට. පිහියක් නිසා හැදෙන්නේ මේක there is there ක්‍රමයට. ඒ කියන්නේ පස්වෙනි මාවතේ හැදෙන්නේ. පස්වෙනි මාවතේ පහතට ඇති කොටස් හයක් තමයි ඔබට මේ පේන්නේ. දැන් සිංහල ක්‍රියාව තිබුණානේ. මේ බලන්නකෝ. තියෙනවා තිබුණා. මෙන්න සිංහල ක්‍රියාව. සිංහල ක්‍රියාව ඉදිරියෙන් බලන්න. මේක හැදෙන්නේ there were others කියන පිළිවෙලට. එතකොට පිහිය ඒක වචනයි. ඒ නිසා අපි කියන්නේ there was. පිහියක් තිබුණා there was a knife. හොරාගත්තේ in thief's hand. Then how can we say there was a knife in thief's hand? There was a knife in thief's hand. Okay, let's move to our fourth one. අපි යන් අපේ හතරවෙනි වාක්‍යයට. අපේ මුතුන් මිත්තන්ට හොඳ ජීවන රටාවක් තිබිලා තිබුණා. මේක සිංහල ක්‍රියාවක් තිබිලා තිබුණා. අපි සිංහල ක්‍රියාවෙන් අල්ලගන්නේ හැම වෙලාවෙම තිබිලා තිබුණා කියන සිංහල ක්‍රියාව කැඩෙන්නේ තියෙනවා කියන ක්‍රියාවෙන්. ඒ නිසා මේක තුනෙන් එකකට වැටෙන්නේ. තුනෙන් එක හොයා ගන්න ඕනේ. තිබිලා තිබුණා කියන්නේ හොඳ ජීවන රටාවක්. ඒක තිබුණේ අපේ මුතුන් මිත්තන්ට. මේක ඉංග්‍රීසි පිළිවෙල අපේ මුතුන් මිත්තන්ට තිබිලා තිබුණා. ඒ කියන්නේ මේක තමයි හැඩය has have වලින් වාක්‍ය හැදෙන්නේ. එතකොට මේ වාක්‍ය වැටෙන්නේ has have කියන හතරවෙනි මාවතට. හතරවෙනි මාවතේ කොටස් හයක් තමයි දැන් පේන්නේ. මොකද සිංහල ක්‍රියාව තිබිලා තිබුණා. මේකට ආදේශ කරන්න. තියෙනවා නෙමෙයි, තිබුණා නෙමෙයි, තියේවි නෙමෙයි, තිබිලා තියවා නෙමෙයි, තිබිලා තිබුණා. මේ තින හැදෙන හැටි. මේක හැදෙන්නේ main noun had others කියන පිළිවෙලට. main noun එක තමයි අපේ මුතුන් මිත්තන්. අපි කියන්නේ our ancestors. had හොඳ ජීවන රටාවක් කියන්නේ a wealthy living style. A healthy, not wealthy also කරේ. wealthy කියත් හරි එක ධනවත් කියලා ගත්තේ. නමුත් වඩා ගැලපෙන්නේ healthy කියන එක. Then how can we say? අපි කොහොමද කියන්නේ? Our ancestors had a healthy living style. A healthy living style කියන්නේ හොඳ ජීවන රටාවක්. wealthy කිව්වත් හරි ඒක ඇත්තටම වඩා ගැලපෙන්නේ healthy කියන එක. Our ancestors had a healthy living style. Okay, let's move to our next number 5. ඒ මිනිස්සු එතන මොනවද කරනවා? මේකේ ක්‍රියාව කරනවා. action ක්‍රියාවක්. කතෘ ඒ මිනිස්සු විසින් කියලා නැහැ. ඒ කියන්නේ මේ වාක්‍යයේ දෙවෙනි මාවතට active voice වාක්‍යයක්. කරනවා. ඒ මිනිස්සු එතන මොනවද කරනවා කියපුවාම ඒ ක්‍රියාව මේ වෙලාවේ සිදු වෙනවා. කරනවා කියවට ඒක continuous. ඒ නිසා අපි ගන්න මේ වාක්‍ය කරනවා කළා කරාවින මේ කරමින් ඉන්නවා කියන තැනට ගන්න. හැදෙන්නේ subject am is ing object කියන පිළිවෙලට. ඔන්න පිළිවෙල. subject එක ඒ මිනිස්සු. We say those people. It's plural. Do කියන ක්‍රියාව doing. Those people are doing. මොනවා හරි something. Those people are doing something. එතන කියන්නේ they are. Those people are
doing something there. Those people are doing something there. Okay, let's have one more. අපි තව උදාහරණයක් බලමු. Number 6. කට උත්තර එකින් එක සටහන් කර ගනිමින් සටහන් කර ගනීවි. මේකේ ක්‍රියාව තමයි සටහන් කර ගනීවි. action ක්‍රියාවක්. බලන්න කතෘ ඉන්නවද කියලා? කතෘ නැහැ. ඒ කියන්නේ මේක passive voice වාක්‍යයක්. ඔව් පළවෙනි මාවත. සටහන් කර ගන්නවා නෙමෙයි කියන්නේ සටහන් කර ගත්තා නෙමෙයි සටහන් කර ගනීවි. එතකොට මේක හැදෙන්නේ object will be past participle කියන පිළිවෙලට. That's the order for speaking, that's the order for writing. If something happens to order, we say the sentence is wrong. එතකොට මොකද්ද object එක? කට උත්තර. We say statements will be. සටහන් කරනවා කියන්නේ note down. ඒක noted down කරනවා. The statement will be noted down. එකින් එක කියන්නේ one by one. Then how can we say statements will be noted down? Noted down because in passive voice, always main verb has to be kept in past participle. Statement will be noted down one by one. Okay. Number 7. ජයසූරිය කලක් දක්ෂ ක්‍රීඩකයෙක් ව සිටියා. මේකේ ක්‍රියාව ව සිටියා. ඒ කියන්නේ වෙලා සිටියා. කැඩෙන්නේ වේ කියන ක්‍රියාවෙන්. වේ කියන ක්‍රියාව සහිත ඕනම වාක්‍යයක් හැදෙන්නේ තුන්වෙනි මාවතේ පමණයි. මේ බලන්නකෝ. දක්ෂ ක්‍රීඩකයෙක් වේ විය වේවි වෙලා ඉන්නවා වෙලා සිටියා. ව සිටියා කියන්නේ වෙලා සිටියා. ඒක හැදෙන්නේ main noun had been others කියන පිළිවෙලට. main noun had been others කියන පිළිවෙලට. the main noun එක තමයි ජයසූරිය. we say Mr. ජයසූරිය. then we take had been. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් a talented cricketer. then how can we say Mr. ජයසූරිය had been a talented cricketer? කාලයක් කියන්නේ for a period. How can we see the complete? For a period, Mr. Jayasuri had been a talented cricketer කියන්න පුළුවන්. එහෙම නැත්නම් Mr. Jayasuri had been a talented cricketer for a period කියන්න පුළුවන්. Number 8. අටවෙනි වාක්‍යය. මම ඒ වාර්තාව හෙට බාර දෙන්නම්. මේකේ ක්‍රියාව බාර දෙන්නම්. action ක්‍රියාවක්. කතෘ මම විසින් නැහැ. ඒතර මේක එන්නේ දෙවෙනි මාවතට. active voice. බාර දෙනවා නෙමෙයි, බාර දුන්නා නෙමෙයි, බාර දෙන්නම්. මේක හැදෙන්නේ subject මේ තියෙන will plural verb කියලා පිළිවෙල. ඔය පිළිවෙල හොයාගන්න තමයි මේ මහා ක්‍රමය හැදුවේ. එතකොට subject එක I will. බාර දෙනවට කියන්නේ submit. අපි ගන්න submit plural ගන්න submit my. I will submit වාර්තාව the report. ඒ වාර්තාව නම් that report හෙට කියන්නේ tomorrow. I will submit that report tomorrow. I will submit that report tomorrow. Okay. So next one. Number 9. සමහර මිනිස්සුන්ට සැඟවුණු අරමුණු තියෙනවා. මේකේ ක්‍රියාව තියෙනවා. තියෙනවා කියන්නේ සැඟවුණු අරමුණු. ඒවා තියෙන මිනිස්සුන්ට. එතකොට මේකේ ඉංග්‍රීසි පිළිවෙල සමහර මිනිස්සුන්ට තියෙනවා සැඟවුණු අරමුණු. මෙන්න මේ හැඩතල තියෙන වාක්‍ය තමයි හතරවෙනි මාවතෙන් හැදෙන්නේ. එතකොට මේකේ සිංහල ක්‍රියාවක් තියෙනවා මේ මෙතන තියෙනවා. එතකොට මේක හැදෙන්නේ main noun has have others කියන පිළිවෙලට. main noun එක සමහර මිනිස්සු. We say some people. It's plural. Then we take have. Some people have. සැඟවුණු අරමුණු කියන්නේ hidden aims. Some people have hidden aims. Some people have hidden aims. Okay? Last one, number 10. ගිය සතියේ පැය 3ක විදුලි කප්පාදුවක් තිබිලා තිබුණා. සිංහල ක්‍රියාව තිබිලා තිබුණා. කැඩෙන්න තියෙනවා කියන ක්‍රියාවෙන් ඒ නිසා තුනෙන් එක බලන්න ඕනේ. තිබිලා තිබුණා කියන්නේ විදුලි කප්පාදුවක්. ඒක කාටවත් අයිතිය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වාක්‍යයේ has have ක්‍රමයට යන්නේ. විදුලි කප්පාදුවක් කියන්නේ කලින් දන්නේ නැහැ.
විදුලි කප්පාදුව කියවනම් මේක යන්නේ තුන්වෙනි මාවතට. විදුලි කප්පාදුවක් නිසා මේක එන්නේ පස්වෙනි මාවතට. ඒ කියන්නේ මේක හැදෙන දෙයා කියන මාවතේ. පටන් ගන්න තිබිලා තිබුණා. තියෙනවා නෙමේ, තිබුණා නෙමේ, තියේ නෙමේ, තිබිලා තියෙනවා, තිබිලා තිබුණා. මේ සිංහල වාක්‍යයේ තියෙන සිංහල ක්‍රියා තමයි මේ තියෙන්නේ. මේක හැදෙන්නේ there had been others කියන පිළිවෙලට. there had been others කියන පිළිවෙලට. විදුලි කප්පාදුවක් තිබිලා තිබුණා. there had been a power cut. පැය 3ක් for 3 hours. There had been a power cut for 3 hours last week. ගිය සතියේ. ඕනනම් ගිය සතියේ මුලට ගත්ත හැකි. Last week there had been a power cut for 3 hours. Not for 3 weeks, should be hours. Okay. I think you understood very nicely. Again, I want to explain. So start your watching from the first DVD because the lessons are interconnected. So I request you to share this video to your friends. Then they can learn free of charge. So and I request you to subscribe if you did not still subscribe our channel, and not to forget press bell icon. Okay, and we hope to start online English classes under this great method. So how to join is given in the some description after this video. Okay, and have a nice time. Let's meet over our 21st Hilderau lesson.